සුබ දවසක් සියලුම දෙනාට. අද අපි කතා කරන්න යන්නේ කම්පියුටර් මැතමැටික්ස් විෂයේ දෙවැනි පාඩම ලොජික් කියන පාඩම ගැන. එතකොට මේ පාඩම අපි කොටස් 3කින් කරනවා කියලා අපි දවස් 3කට ෂෙඩියුල් කරලා තිබුණේ. ඉතින් එතන 2019 ඉඳලා කතා කරන ජූලි 19 ඉඳලා කතා කරන තිබ්බ පාඩම තමයි අපිට මේ කතා කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඔන්ලයින් විදියට තමයි මේ ලෙසන් එක යන්නේ. මෙතනදී අපි අද මම කතා කරන්නේ තියරි විතරයි. ඉතින් පාස් පේපර් සෙෂන් එකක් ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙනවා ක්ලාස් එකේදී ඔන්ලයින්. මුලින්ම ඉස්සලාම තියරි ටික ඉගෙන ගන්න. මොකද මේ පාඩමේ ඔයාලගේ පේපර් එකෙන් සාමාන්‍යයෙන් 4න් එකක් විතර 125ක් විතර කවරන මම ඇයි කියලා ඉස්සරහට මම කියන්නම්. අද අපි කතා කරන්න යනවා ලොජික් ගැන මූලික දැනුමක් ඕනේද නැද්ද කියන එක මේ පාඩමේදී වැදගත් වෙන්නේ නැහැ. මොකද මම මූලිකම දැනුම ඉඳලා කතා කරගෙන යන්නේ. ඒක නිසා ඔයගොල්ලෝ මුල ඉඳලා වීඩියෝ එක බලන්න, මේක ඩවුන්ලෝඩ් කරලා තියාගෙන නැවත නැවත බලන්න. මොකද මම මේක නොනවත්වා එක දිගට කරගෙන යනවා. මොකද මට ඔයාලට තේරෙනවද නැද්ද කියලා අහන්න විදිහක් නැති හින්දා. ඒක නිසා ඔයගොල්ලෝ මේකෙන් කොටසින් කොටස පෝස් කරලා හිමීට තේරුම් අරගෙන මේක කරගෙන යන්න. ඔයගොල්ලන්ට ටික වෙලාවක් යයි සමහර කොටස් තේරුම් ගන්න. ඉතින් එහෙම ප්‍රශ්න තිබ්බොත් ඔයාලට පුළුවන් අපෙන් අහන්න. ඉතින් ප්‍රයෝජනය ගන්න මේ ඔන්ලයින් ලෙසන්ස් වලින්. ඔයාලගේ කමෙන්ට්ස් අනිවාර්යයෙන්ම දාන්න. කමෙන්ට්ස් වීඩියෝස් වලට කමෙන්ට්ස් දාන්න. නැත්නම් මෙසේජස් වලින් එවන්න මොනවද තවත් ඔයාලට ඕනේ කියන එක. ඒකට ඔයාලට ඕන විදිහට මේක හදාගන්න මේ ලෙසන් ප්ලෑන් එක. ඉතින් අපි එහෙමනම් ලෙසන් එකට යමු. එතකොට ළමයි මේ පාස් පේපර්ස් ගැන බලුවොත් මම පොඩි පේපර් ඇනලිසිස් එකක් කරා 2019 2015 වෙනකම්. ඉතින් 2019 පේපර් එකේ ඔයගොල්ලන්ට ප්‍රශ්න තියෙනවා 11ක් මේ පාඩමෙන්. 2018 තියෙන ඔයගොල්ලන්ට ප්‍රශ්න 11ක්, 17 11ක්, 16 10ක්, 15 11ක්. සාමාන්‍ය ඔයාලගේ පේපර් එකට ප්‍රශ්න පැය දෙකකට එනවා 42ක් විතර ප්‍රශ්න. හරි. ඒ තුනදී ඔතනින් 40ක් කියලා ගත්තත් 10ක් කියලා ගත්තොත් 4න් එකක්. එතකොට ඔයාලගේ පේපර් එකෙන් මේ විෂය කොටසෙන් මේ ලොජික් කියන විෂය කොටසෙන් විතරක් ලකුණු 26ක් හම්බ වෙනවා. ඉතින් ලකුණු 26ක් හම්බ වෙනවා. ඒක නිසා දැන් ඔයගොල්ලෝ දන්නවා C එකක් ගන්න ඕනේ පාස් වෙන්න. C එක කියන්නේ ලකුණු 40කින්. ඉතින් 40ක් ගන්න මුලින්ම අපි උත්සාහ කරනකොට මේ පාඩම හරියටම කළොත් මුලින් ඉඳලා ඔයගොල්ලෝ ලකුණු 25ක් 26ක් එතනම තියෙනවා. ඒකින්ද තව ලකුණු 15ක් එකතු කරගත්තොත් තව පාඩමකින් C එකකට නිකම්ම යන්න පුළුවන්. හරිද? ඉතින් ඊට පස්සේ එතන ඉඳලා තවත් ඉස්සරහට දෙන පාඩනුත් කවර් කරගෙන විශේෂයෙන් සෙට්ස් කුලක පාඩම එහෙම ලේසියෙන්ම කරගෙන ඒවත් එහෙම කරගත්තොත් එහෙම B එකකට A- A+ එකක් දක්වාම යන්න පුළුවන් හැකියාව ඔයගොල්ලන්ට එනවා. හරි. එහෙනම් අපි පාඩම පටන් ගමු. පාඩම මම පටන් ගන්නවා කියලා කියන්නේ මම මෙන්න මෙහෙම දෙයක් කියන්නම්. ඔයගොල්ලෝ ජීවිතේ අහලා ඇති විවිධ ප්‍රකාශන. ඒක කට්ටිය කියන දේවල් අහලා ඇති. ස්ටේට්මන්ට්ස් මොනවාරි. ඒකයි කියනවා අරක වුණා මේක වුණා කියනවා. නැත්නම් අරක මෙහෙමයි වුනේ මේක මෙහෙමයි වුනේ කියනවා. නුගෙන් නොඑක ආකාර ප්‍රකාශන තියෙනවා. හරිද? එතකොට මේ ප්‍රකාශන විවිධ ආකාරයි. මම මේ ප්‍රකාශන අපේ පාඩමට ඕන විදිහට මම කොටස් 4කට කඩා ගන්නවා. ඒ 4 තමයි සමහර ප්‍රකාශන තියෙනවා අපිට මේවා එක්ක true කියන්න පුළුවන් නැත්නම් මේක සත්‍යයි කියන්න පුළුවන්. මේක අසත්‍යයි කියන්න පුළුවන්. නිශ්චිත වශයෙන්. සමහර ප්‍රකාශන තියෙනවා ඒවලට සත්‍ය කියන්නත් පුළුවන් අසත්‍ය කියන්නත් පුළුවන්. හරිද? තාම මේක තේරෙන්න විදිහක් නැහැ. මම මේ පොඩි සාරාංශයක් කියන්නම්. සමහර ප්‍රකාශන තියෙනවා සත්‍ය කියන්නත් බෑ අසත්‍ය කියන්නත් බෑ. බලමු මොකද්ද මේ කියන්නේ කියලා. මම පළවෙනිට මේ උදාහරණයක් ගන්නම්. කවුරුනේ ඇවිල්ලා අපිට කියනවා 5 is greater than 2 කියලා. 5 විශාලයි 2කට වඩා. විශාලයිනේ. එහෙනම් මේ ප්‍රකාශනය සත්‍යයි. නැත්නම් true. මේ ස්ටේට්මන්ට් එක true. තව කෙනෙක් ඇවිල්ලා කියනවා Colombo is the capital of India. හරිද? එතකොට කොළඹ කියන
ඉන්දියානු කැපිටල් එකක් නෙවෙයිනේ. එහෙනම් මේ ප්‍රකාශනය අසත්‍යයි. false. තව කෙනෙක් ඇවිල්ලා අපිට කියනවා Python is a programming language කියලා. මේ ප්‍රකාශනය අපි දන්නා Python කියන්නේ programming language එකක්. එතකොට මේ ප්‍රකාශනයත් සත්‍යයි. අපිට තව කෙනෙක් ඇවිල්ලා අපෙන් අහනවා when is your birthday කියලා. මේක ප්‍රකාශනයක්. නමුත් ප්‍රකාශනයක් වල මේක ප්‍රශ්නයක්. question එකක්. ප්‍රශ්නයකට අපිට true කියන්නත් බෑ, false කියන්නත් බෑ. මේක සත්‍යයක් කියලා කියන්නත් බෑ, අසත්‍යයක් කියලා කියන්නත් බෑ. එතකොට මේක context එකෙන් එළියට යනවා. එතකොට මේක true කියන්නත් බෑ, false කියන්නත් බෑ. එතකොට තව කෙනෙක් ඇවිල්ලා අහනවා අපිට මෙහෙම. Can you run faster than a motorbike? අර motorbike එකට වඩා වේගෙන් දුවන්න පුළුවන්. කියලා අහනවා. එතකොට කෙනෙක් කියන්න පුළුවන් ඉතින් මට මේකට කියන්න පුළුවන් නේ. එක්ක මට දුවන්න පුළුවන් නම් true කියන්න පුළුවන්. දුවන්න බැරි නම් බෑ කියන්න පුළුවන් false කියලා. හැබැයි මේ ප්‍රකාශනය කියන එක අරගෙන බැලුවොත් එහෙම ප්‍රකාශනයට අපිට සත්‍ය කියන්නත් බෑ අසත්‍ය කියන්නත් බෑ. මොකද ඒක ප්‍රශ්නයක්. හරිද? ප්‍රශ්නයක් ගත්තට පස්සේ ඒකට අපිට true කියන්නත් බෑ false කියන්නත් බෑ. ඒක නිසා ඒකත් අපේ context එකෙන් අයින් කරනවා. හරිද? ඊට පස්සේ මම තව ප්‍රකාශනයක් ගන්නවා. It is raining. Why not? ඉංග්‍රීසි භාෂාවෙන් වචන තුනකින් කියන it is raining කියන එක සිංහල භාෂාවෙන් කියන්නේ එකපාර වහිනවා කියලා. හරිද? මේ ප්‍රකාශනයේ විශේෂත්වය තමයි මේ ප්‍රකාශනයේ අපිට true කියන්නත් පුළුවන් false කියන්නත් පුළුවන්. හේතුව දැන් මම මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට දාලා බලන අතරේදී සමහර ළමයින්ට it is raining කියන ප්‍රකාශනය true වෙන්න පුළුවන්. එලක් ළමයින්ගේ ගෙවල් වල මේ වෙලාවේ වහින්න වෙන්න පුළුවන්. සමහර ළමයින්ගේ ගෙවල් වල වහින්න නැති වෙන්න පුළුවන්. ඒතකොට එයාට false. හැබැයි දැන් උඩ තියෙන example එක 5 is greater than 2 කියන එක හැම ළමයෙකුටම true. හැබැයි it is raining කියන එක වෙනස් වෙනවා. ඔන්න එහෙම තත්ත්වයක් තියෙනවා. හරිද? ඒතකොට it is raining කියන එක true වෙන්නත් පුළුවන් false වෙන්නත් පුළුවන්. ඊට පස්සේ දැන් තව ප්‍රකාශනයක් ගෙනල්ලා කියනවා x කියලා විචාරක පදයක් variable එකක්. x is greater than 5. x කියලා අගයක් අරගෙන ඒක පහරලා විශාලයි කියලා. එතකොට මේකට අපිට මොකක්ද කියන්න පුළුවන්? මේක true වෙන්නත් පුළුවන් false වෙන්නත් පුළුවන්. හැබැයි නිශ්චිත වශයෙන් අපිට මොකක් හරි එකක් කියන්න පුළුවන්. හැබැයි අපි දන්නේ නැහැ. ඒක වෙනස් වෙන සුළුයි. හරිද? තව ප්‍රකාශනයක් ගමු. මෙතන කියනවා x is equal to 5. ඔන්න දැන් x වලට variable එකට value එකක් දාලා තියෙනවා. x සමානයි 5යි. දැන් අහනවා x is greater than 10. මොකද කියන්න පුළුවන්? false. x සමානයි 5 නම් 5 විශාලයි 10ට වඩා. ඒක නිසා false. හරිද? ඒතර අර උඩ තියෙන ප්‍රකාශනය පල්ලෙහා තියෙන ප්‍රකාශනය වෙනස බලන්න. දැන් උඩ තියෙන ප්‍රකාශනයේදී කියනවා x is greater than 5 කියලා x වලට value එකක් දාන්නේ නැතුව. ඒතර අපි දන්නේ true කියන්න පුළුවන් false කියන්න පුළුවන්. නමුත් පල්ලෙහා ප්‍රකාශනයේදී value එකක් දාලා ඉවරලා x is greater than 10 කියලා කියනවා. ඉතින් x වලට 5 දාපු නිසා 5 10ට වඩා විශාලයි කියන එක අසත්‍යයක් false. තව එකක් ගමු. x is equal to 5, x is lesser than 10. 10ට වඩා අඩුයි x සහ x වල අගේ 5යි කියලා දීලා තියෙනවා. එහෙමනම් මේ ප්‍රකාශනය සත්‍යයි. ඊළඟට please look at your book කියලා මේක විධානයක්. යම්කිසි command එකක්. හරිද? please look at your book කියලා කිව්වට පස්සේ යම්කිසි විධානයක් දුන්නාට පස්සේ හරිද? please go to your classroom කියලා කිව්වට පස්සේ ඒ ප්‍රකාශනයේ සම්බන්ධව අපිට true කියන්නත් බෑ false කියන්නත් බෑ මොකද විධානයක් command එක. එතකොට ඒකත් අපේ context එකෙන් අයින් වෙනවා. ඒතකොට මම summary කරොත් එහෙම සමහර ප්‍රකාශ තියෙනවා මේ නිශ්චිත වශයෙන්ම මේ ප්‍රකාශන වලට true කියන්න පුළුවන් නැත්නම් false කියන්න පුළුවන්.
සමහර ප්‍රකාශන තියෙනවා මේවලට true කියන්නත් පුළුවන් false කියන්නත් පුළුවන්. ඒක නැත්නම් වෙනස් වෙනවා. සමහර ප්‍රකාශන තියෙනවා මේවලට true කියන්නත් බෑ false කියන්නත් බෑ. උදාහරණයක් හැටියට ප්‍රශ්නයක් අහුවොත් ඒ ප්‍රශ්නේ සම්බන්ධව අපිට true කියන්නත් බෑ false කියන්නත් බෑ. හරිද? ඊට පස්සේ කමාන්ඩ් එකක් දුන්නොත් please stand up කිව්වොත් ඒකට ඒ ප්‍රකාශනය සම්බන්ධව අපිට කියන්න බෑ මේක true statement එකක් නැත්නම් මේක false statement එකක් කියලා කියන්න බෑ. එතකොට අපේ ඉස්සරහට අපි ගන්නේ අපේ අවශ්‍යතාව සඳහා අපි මේක පාවිච්චි කරන්නේ මෙන්න මේ true හරි false හරි කියන්න පුළුවන් ඒවා සහ true false දෙකම අතර සංකලනය වෙන්න පුළුවන් ප්‍රකාශන තමයි අපි මේ ඉදිරි ගණනය කිරීම සඳහා අපි පාවිච්චි කරන්නේ. හරි. දැන් මම අර ප්‍රකාශන ටික මම පොඩ්ඩක් පිළිවෙල මාළු කරලා මම උඩටම ගත්ත අර true හරි false හරි දෙකකින් එකක්වත් කියන්න බැරි දෙකම හෝ දෙකකින් එකක්වත් කියන්න බැරි ප්‍රකාශනයක් උඩට අරගෙන ඊට පල්ලෙහාට ගත්ත මම නිශ්චිත වශයෙන්ම true හරි false හරි කියන්න පුළුවන් ප්‍රකාශන ඊට පස්සේ මැදට අරගෙන ඊට පස්සේ true false දෙකෙන් එකක් හෝ දෙකම කියන්න පුළුවන් ප්‍රකාශන මම ඊට පස්සේ ගත්තා. දැන් ළමයි මේ දෙකෙන් එකක්වත් කියන්න බැරි ඒවා තියෙනවානේ. දෙකම හෝ දෙකෙන් එකක්වත්. ඒවා ඇවිල්ලා එක්කෝ ප්‍රශ්න එහෙම නැත්නම් විධාන එක්කෝ questions එහෙම නැත්නම් commands. හරිද? එතකොට මෙන්න මේ නිශ්චිත වශයෙන්ම කියන්න පුළුවන් ඒවා තියෙනවානේ. එක්කෝ true එක්කෝ false. කියලා හරියටම නිශ්චිත වශයෙන් කියන්න පුළුවන් ඒවා ප්‍රකාශන. අන්න ඒවල කියන propositions කියලා. propositions කියලා. හරිද? ඒවට නිශ්චිතවම කියන්න පුළුවන් yes ද no ද කියලා. හරිද? ඊට පස්සේ දැන් සමහර ප්‍රකාශන තියෙන වෙනස් වෙන්න පුළුවන් නේ. හරිද? true වෙන්නත් පුළුවන් false වෙන්නත් පුළුවන්. හරිද? ඒවට අපි කියන predicates කියලා. මේවා ලබන සතියේ පස්සේ සතියේදී අපි මේ දේවල් කතා කරනවා. අපි අද කතා කරන්න යන්නේ මේ propositions අරගෙන තමයි පාඩම ඉස්සරහට කරගෙන යන්නේ. හොඳයි. හරි. දැන් එන බලන්න ළමයි අපි දැන් proposition එක predicate එකක් සහ normal command එකක් සහ question එකක් අතර වෙනස පොඩ්ඩක් අඳුරගත්තා. හරි. ඊට පස්සේ මම යනවා එතනින් උත් ඉස්සරහට පොඩ්ඩක්. හරිද? හොඳයි. දැන් මම ඉස්සෙල්ලාම ගන්නවා අර වගේම ප්‍රකාශනයක්. මේ ප්‍රකාශනය කියනවා elephant is bigger than an ant. කෝඹියකට වඩා අලියෙක් විශාලයි. සත්‍යයි. මේ ප්‍රකාශනය සත්‍යයි. ඒතර මේ ප්‍රකාශනයට true හරි false හරි කියන්න පුළුවන්. ඒතර මේ question එකකුත් නෙමෙයි command එකකුත් නෙමෙයි. මේක ප්‍රකාශනය මේක අපිට true හරි false හරි කියන්න පුළුවන්. එතනිනුත් අපි මේක වැටෙන්නේ true කියන ගණන නැත්නම් propositions ගණනට තමයි වැටෙන්නේ. මොකද මේක නිශ්චිත වශයෙන්ම අපිට කියන්න පුළුවන් මේක true කියලා. හරිද? එතකොට මේ ප්‍රකාශනයක් මේ ප්‍රොපොසිෂන් එකක් අපි අංකණය කරගන්නවා මෙන්න මෙහෙම ඩිනෝට් කරගන්නවා මෙන්න මේ elephant is bigger than an ant කියන එක මෙන්න මේ ආකාරයට අකුරකට ඉංග්‍රීසි අකුරකට ගන්නවා. මේක p අකුරම වෙන්න ඕනේ නැහැ, q අකුරම වෙන්න ඕනේ නැහැ, s අකුරම වෙන්න ඕනේ නැහැ. කැමති අකුරක්. හරිද? පොදු ලෙස p අකුර පාවිච්චි කරනවා. ගණිතයේදී x පාවිච්චි කරනවා වගේ ප්‍රොපොසිෂන්ස් වල p අකුර පාවිච්චි කරනවා. මේ p අකුරට මේ ප්‍රකාශනය ගෙනල්ලා දානවා. හරිද? එතකොට මේ ප්‍රොපොසිෂන් එක මේ p අකුරෙන් අදහස් වෙන ප්‍රොපොසිෂන් එකේ වැලියු එක ඇවිල්ලා true. මේ වැලියු එක true. අපි කියන මේ ප්‍රොපොසිෂන් එක true කියලා. හරිද? right. හරි. ඊළඟට මම ගන්නවා q කියලා ප්‍රොපොසිෂන් එක. මේ ප්‍රොපොසිෂන් එක true වෙන්නත් පුළුවන් false වෙන්න පුළුවන්. නිශ්චිත වශයෙන්ම එකක් වෙනවා. හැබැයි අපි දන්නේ නැහැ true ද false ද කියලා. හරිද? මේ predicates එක පටලවා ගන්න එපා. හරිද? මේ q කියලා ප්‍රොපොසිෂන් එකක් තියෙනවා. මේකට අදාළ අපි දන්න මේකට අදාළ ප්‍රකාශනය අපි දන්නේ නැහැ. හරිද? මේක true වෙන්නත් පුළුවන් false වෙන්නත් පුළුවන්. හැබැයි මේක ප්‍රොපොසිෂන් එකක්. හරිද?
එතකොට මේ ප්‍රකාශනය true වෙන්න ඉඩ තියෙනවා false වෙන්න ඉඩ තියෙනවා. හරිද? මෙතකොට දැන් මේ Q කියන ප්‍රොපොසිෂන් එක හැසිරෙන්නේ හරියට නිකන් වේරියබල් එකක් වගේ. විචල්යක් වගේ. x කියලා අපි වේරියබල් එකක් කරන් එක එකේ ආදේශ කරන්නේ. දැන් Q කියන එකත් හැසිරෙන්නේ අර විදිහේ වේරියබල් එකක් වගේ. හරිද? හැබැයි දැන් x වගේ එකක් ගත්තාම ගණිතයේදී අපි 1 2 3 ඕන තරම් ගැන ආදේශ කරන්න පුළුවන් නේ. හැබැයි මේ ප්‍රොපොසිෂන් කියන වේරියබල් එකට ආවට පස්සේ මේකට තියන්න පුළුවන් values දෙකයි එක්ක true එක්ක false. ওই දෙකෙන් එකක් පමණයි. හරිද? ඔන්න දැන් තමයි ළමයි පාඩම පටන් ගන්න. මූලික දැනුම හරියි. දැන් තමයි අපි පාඩම පටන් ගන්න. හරි. ඊළඟට මම ගන්නවා මෙන්න මේ විදියට A B කියලා ප්‍රොපොසිෂන්ස් දෙකක්. හරිද? ඒකෙන් වෙනස් ප්‍රොපොසිෂන්ස් දෙකක්. මේක ප්‍රකාශන දෙකක් කියලා හිතුවත් කමක් නැහැ. හරිද? එතකොට අපි දන්නවා දැන් ප්‍රොපොසිෂන් එකක් එක්කෝ true වෙන්න පුළුවන් එක්කෝ false වෙන්න පුළුවන්. ඉතින් A වලටත් ඒ સિદ્ધාන්තය තමයි එක්කෝ A සත්‍ය වෙන්න පුළුවන් නැත්නම් A false වෙන්න පුළුවන්. දැන් true හරි false හරි වෙන්න පුළුවන්. සත්‍ය හෝ සත්‍ය වෙන්න පුළුවන්. හරි. එතකොට B ගත්තමත් එහෙමයි එක්කෝ true වෙන්න පුළුවන් එක්කෝ false වෙන්න පුළුවන්. හරිද? දැන් මම මේ ප්‍රොපොසිෂන්ස් දෙක අපේ අර semester 1 එකේදී Boolean algebra වල ඉගෙන ගත්ත AND operation එකකට ලක් කරනවා. AND එකක් මම දෙපැත්තට දානවා. AND එකක් දානවා මේකේ මැද්දට. හරිද? එතකොට මේ එක එක ප්‍රොපොසිෂන්ස් වලට වෙන්න පුළුවන් අවස්ථා තියෙනවා. හරිද? අපි එහෙම අවස්ථා බලමු. දැන් හිතන්න පළවෙනිටම A කියන එක අපි හිතමු true වුණා කියලා. හරිද? එතකොට ඒ අවස්ථාවේදී B කියන එක true වෙලා තියෙන්න පුළුවන්. දැන් A true සහ B true වෙලා තියෙන්න පුළුවන්. හරිද? එතකොට සමහර තැනකදී A true වෙලා B false වෙලා තියෙන්න පුළුවන්. හරිද? දැන් තවත් තැනකදී සමහරවිට A false වෙලා B true වෙන්න පුළුවන්. හරිද? තවත් තැනකදී A false වෙලා B false වෙන්න පුළුවන්. හරිද? ඉතින් ආයෙත් මේ ඔක්කොම ටික මම AND operation එකකට දැම්මට පස්සේ ඔයගොල්ලෝ දන්නවා AND operation එක true and true නැත්නම් එක සහ එක තිබ්බොත් තමයි මේක true වෙන්නේ. ඒතර මේ ප්‍රකාශනයේදී මෙන්න මේ logical statement එකේදී A B දෙකම true වුණොත් මේ full statement එක true වෙනවා. හරිද? ඉතින් අනිත් හැම අවස්ථාවකදීම false වෙනවා. මොකද AND එකේ true සහ true එක සහ එක තිබ්බොත් තමයි එක වෙන්නේ. එකයි බිඳුව හරි බිඳුවයි එක හරි බිඳුවයි හරි තිබ්බොත් මේක false වෙනවා. ඒක නිසා මේ AND operation එකට ලක් කරාම මේ propositions දෙකක් මෙන්න මේ විදිහට තමයි අපිට සමස්ත answer එක එන්නේ. හරි ඊළඟට අපි බලමු මේක OR operation එකට ලක් කරාම මොකද වෙන්නේ කියන එක. ඊළඟට අපි බලමු OR gate එකක් වැඩ කරන විදිය. එතකොට එතනදී අපි දන්නවා මේ true වෙලා true වෙන්න පුළුවන්, true වෙලා false වෙන්න පුළුවන්, false වෙලා true වෙන්න පුළුවන්, false වෙලා false වෙන්න පුළුවන්. මේ ආකාරයෙන් ගිහිල්ලා මේ ටික OR gates වලින් ගියොත් එහෙම අපි දන්නවා OR එකේදී මේ දෙකෙන් එකක් හෝ දෙකම හෝ true වුණොත් ප්‍රකාශනය true වෙනවා. statement එක true වෙනවා. හරිද? එතකොට පළවෙනි එකත් true. ඒ වගේම ඉතුරු දෙකක් true. අවසාන එක විතරක් false වෙනවා. මොකද දෙකම false වුණොත් OR එකේදී false නිසා. හරිද? හොඳයි. ඉතින් මේකත් මම ලියාගන්න. මම ලියාගන්න වෙලාව දෙන්නේ නැහැ. ඔයගොල්ලන්ට පුළුවන් වීඩියෝ එක පෝස් කරලා ඒක ලියාගන්න. හරි. ඊළඟට අපිට කතා කරන්න තියෙන අපි සාමාන්‍යයෙන් දන්නවා AND එක තියෙනවා. ඊට පස්සේ OR එක තියෙනවා. ඊට පස්සේ සුපුරුදු පරිදි අපිට එන්නේ ඊළඟට මොකද්ද? not එක. හරිද? ඉතින් මේ not එක කොහොමද මේක කරන්නේ අපි බලමු. මුලින්ම හිතන්න predicate එකක් proposition එකක් තියෙනවා A කියලා. හරිද? මේක අපි not එක හොයන්න තමයි යන්නේ. ඉස්සෙල්ලාම බලන්න ඕන අපි මේ not කියන එක denote කරන්නේ කොහොමද කියන එක. හරිද? මේ not කියන එක denote කරන්නේ මෙන්න මේ ඉස්සරහින් මේ ලස්සන මෙන්න මේ වගේ
මෙන්න මෙහෙම එකක් දාලා තමයි මේ not කියන එක denote කරන්නේ. හරිද? සමහරවිට a dash කියලා ගන්න, a bar කියලා ගන්නවා, a dash කියලා ගන්නවා, a complement කියලා ගන්නවා. මෙන්න මේක a complement නැත්නම් not කියන එක denote කරන සංකේතයක්. හරිද? එතකොට අපි හිතමු a කියන එක true නම් not a කියන්නේ false. හරිද? a කියන එක true නම් not a කියන්නේ false. ඒකේ විරුද්ධ එක. හරිද? අනිත් අතට a කියන්නේ false නම් not a කියන්නේ true. හරිද? යම් කිසි අගයක not එක කියන්නේ ඒකේ විරුද්ධ අගය. විරුද්ධ අගය කියන්නේ false නම් true. true නම් false. ඒ විදිහට. එතකොට ළමයි අපි සාරාංශයක් ගත්තොත් අපිට ලියන්න පුළුවන් අවසාන වශයෙන් and එක or එක සහ not එක. ඒතකොට මේ මෙතනදී මම කතා කරන්නේ and එක or එක සහ not එක මේ prepositions ලියනකොට කොහොමද සංකේතවත් කරන්නේ කියන එක. මේ and එක මේ අකුරේ හැඩයට මෙහෙම හැඩයක් එන්නේ. or එක v අකුරේ හැඩයට මෙන්න මෙහෙම ලියන්නේ. not එක ලියන්නේ මෙන්න මේ විදිහට. මේ පල්ලෙහින් දක්වලා තියෙන not එක ලියන විදිහ. හරිද? එතකොට අපි බලමු මේක ප්‍රකාශනයක් එක්ක ලියනකොට කොහොමද ලියන්නේ කියන එක. එතකොට මෙන්න මේ විදිහට තමයි P and Q, P or Q සහ not P. ඔය ආකාරයෙන් and or සහ not කියන ප්‍රකාශන ලියා දක්වන්නේ ඔන්න ඔය විදිහට. දැන් අපි බලමු මේ වලින් ගණන් හදන්න යනකොට කොහොමද මේවා කරන්නේ කියන එක. හොඳයි. අපි ඊළඟට ටිකක් සරල පහසු ටිකක් අලුත් තියරි එකක් හැබැයි පහසු තියරි එකක්. ඒකත් අපි කතා කරලා ඉවර කරමු. ඒක තමයි අපිට කතා කරන්න තියෙන්නේ මෙන්න මේ conditional statement කියන එක. ටිකක් අලුත් එකක්. නමුත් මේක චල දෙයක් නෑ. හරිද? conditional statement එක ලියන්නේ මෙන්න මේ විදිහට. ඊතලයක් දානවා එක පැත්තකට තියෙන ඊතලයක්, කතකට යන ඊතලයක්. හරිද? A සිට B දක්වා යන්නේ. B සිට A දක්වා ලියන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ මේක. එතකොට මේ මාක් එකෙන් වෙන්නේ ළමයි මෙන්න මේ විදිහට ආවොත් එහෙම මේකේ කාරණාව තමයි යම් කිසි ආකාරයකින් A කියන එක සත්‍ය වුණොත් B කියන එක අනිවාර්යයෙන්ම සත්‍ය විය යුතුයි. ඒක තමයි එතන තියෙන එකම තියරි එක. A කියන එක false වුණොත් B කියන එක true වෙන්නත් පුළුවන් false වෙන්නත් පුළුවන්. හරිද? හැබැයි A කියන එක true වෙලා B කියන එක false වුණොත් ඒක false. අනිත් හැම අවස්ථාවකදීම හරිද ප්‍රකාශනයේ සත්‍යයි. හරිද? මම ආයි කියන්නම්. A කියන එක true වෙලා B කියන එක අනිවාර්යයෙන්ම true වෙන්න ඕනේ. A කියන එක සත්‍ය වුණොත් B කියන එක true වෙන්න ඕනේ conditional statement එකේ දිශාවට. හරිද? හැබැයි A කියන එක true වෙලා B කියන එක false වෙන්න බෑ. තමයි condition එක. හැබැයි A කියන එක false වුණොත් B කියන එක true වෙන්නත් පුළුවන් false වෙන්නත් පුළුවන්. හරිද? දැන් මම මේක මෙහෙම කියද්දි නිකන් කරකෝල අතරිය වගේ වෙන්නේ නැති. ඒක නිසා මේක ටිකක් සමහර ළමයි පරිලව ගන්නවා. ටිකක් මතක තියාගන්න අමාරුයි වගේ හිතෙන හින්දා මම මේකට හදාගෙන ඉන්න පොඩි කතන්දරයක්. ඉතින් කතන්දර අහන්න ආසයි නේගොල්ලෝ. නේද? කතන්දර අහගන්න එපා හැබැයි අහගෙන ඉන්න හරි. මේක මම මෙහෙම කියනවා. මම මේ මාක් එකට කියනවා ළමයි අර මතකනේ කික් මාක් එක කුලකවල මම කතා කරේ. අන්න ඒ වගේ මේකට මම මේ මාක් එකට මම කියනවා නමක් ඇත්ත කියන ළමයි බොරු කියන්නේ නැති මාක් එක කියලා. හරිද? එතකොට A කියන එක ළමෙක් B කියන එකත් ළමෙක්. ළමයා කියන ප්‍රකාශන. හරිද? එතකොට මම කියනවා පළවෙනි එක බලන්න true වෙලා තියෙන එක. එතකොට මම කියනවා ඇත්ත කියන ළමෙක් ඇත්ත කියන්න පුළුවන්ද? true. පුළුවන්. ඇත්ත කියන ළමෙක් ඇත්ත කියවන්න පුළුවන්. true. හරිද? ඊළඟට බලන්න තුන්වෙනි ලයින් එක. බොරු කියන ළමෙක් ඇත්ත කියන්න පුළුවන්ද? පුළුවන් නේ. ප්‍රශ්නයක් නැහැ. බොරු කියන ළමෙක් ඇත්තක් කියන්නත් පුළුවන්.
බොරු කියන ළමෙක් බොරු කියන්න පුළුවන්ද? ඔව් ඉතින් අනිවාර්යෙන්ම. බොරු කියන ළමෙක් බොරු කියන්නත් පුළුවන්. හැබැයි වෙන්න බැරි දේ මොකද්ද? හිමියට කල්පනා කරන්න. මේ වීඩියෝ එක පෝස්ට් කර කර හිමිට කල්පනා කරන්න. හරිද? ඇත්ත කියන ළමෙක් කවදාක්වත් බොරුවක් කියන්න බෑ. අන්න කන්ඩිෂන් එක. හරි මම ඉතින් මේකට දාලා තියෙන්නේ ඇත්ත කියන ළමයි බොරු කියන්නේ නැති මාක් එක කියලා. ඒ කියන්නේ true වෙලා false වුණොත් මේක false. හරිද? පළවෙනි ලකුණෙන් කියන්නේ ළමයා කවුද කියන එක, දෙවෙනියට කියන්නේ ප්‍රකාශනය. එතකොට පළවෙනි එක ගත්තොත් හයි බලන්න true වෙලා true. ඇත්ත කියන ළමෙක් ඇත්ත කියලා. yes වෙන්න පුළුවන්. දෙවෙනි එක ගත්තොත් true වෙලා false. ඇත්ත කියන ළමෙක් බොරුවක් කියලා. ඒක වෙන්න බෑ. ඒක false. ඊළඟට තුන්වෙනි එක ගත්තොත් බොරු කියන ළමෙක් ඇත්ත කියලා. ඒක වෙන්න පුළුවන්. බොරු කියන ළමෙක් බොරුවක් කියලා. ඒක වෙන්න පුළුවන්. හරිද? ඒක තමයි මේ ඇත්ත කියන ළමයි බොරු කියන්නේ නැති මාක් එකේවත් කන්ඩිෂනල් ස්ටේට්මන්ට් එක. ඒකෙදි වෙන්නේ මොකද්ද? මේ true වෙලා තියෙන ප්‍රකාශනයක් B ඊළඟ අවස්ථාව කවදාකවත් false වෙන්න බෑ කියන එක තමයි කන්ඩිෂනල් ස්ටේට්මන්ට් එකේ කියන්නේ. ඉතින් අනිත් අතට ඔයගොල්ලෝ හිතා ගන්න ඇත්ත කියන ළමයි බොරු කියන්නේ නැති මාක් එක කියලා. හරිද? right. තව පොඩි රික්වෙස්ට් එකක්. ඔයාලට මේ කොටස හරියට වැදුනේ නැත්තම් මම කැමැත්තෙන් ඉන්නවා ඔයාලට මේක තව ටිකක් පැහැදිලි කරලා හොඳට ආයෙ කියලා දෙන්න. ඉතින් එහෙ ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයගොල්ලෝ මට කියන්න, මට දැනුම් දෙන්න. ඒතර මට පුළුවන් ඔයාලට ඒ පිළිබඳව තව පොඩි විනාඩි 5ක විතර ටිකක් මේක ඩීටේල් පැහැදිලි කරලා දෙන්න. ඊට වඩා උත්සාහ කරන්න වීඩියෝ එක පෝස්ට් කරලා ආයි බලලා මේක තේරුම් ගන්න. එහෙම බැරි වුණොත් කියන්න. මම උදව් කරන්න ලෑස්තියි. හරි. එතකොට ඊළඟට ළමයි අපිට කතා කරන්න තියෙනවා තව අන්තිම වශයෙන් තියෙන ස්ටේට්මන්ට් එකක්. මේකට කියන්නේ by conditional statement කියලා. by conditional. by කියන එක අදහස් කරන්නේ ඉතින් දෙපැත්තට කියන එකනේ. හරි? දෙකක් කියන අදහස. හරිද? by conditional. එතකොට by conditional කියන එක මෙන්න මෙහෙම විතර ඊතලයේ දෙපැත්තටම වදිනවා. එතකොට මේක නම් මතක තියාගන්න හරිය ලේසි. මේකෙදි මෙන්න මේක true වෙන්නේ දෙපැත්තෙම තියෙන අගේ සමාන වුණොත්. හරිද? එක්කෝ දෙපැත්තෙම තියෙන අගේ true වුණොත් එහෙම නැත්නම් දෙපැත්තෙම තියෙන අගේ false වුණොත් තමයි by conditional statement එක true වෙන්නේ. හරිද? අයිත් හැම අවස්ථාවකදීම හරිද මේක false. ඒ කියන්නේ true false આવොත් හරි false true આવොත් හරි මේක false. හරිද? දෙපැත්තම true වුණොත් දෙපැත්තම false වුණොත් නැත්නම් දෙපැත්තෙම එකම සලකුණ එකම අගය આવොත් තමයි by conditional statement එක true වෙන්නේ. හරිද? මේක ඔයාලට ලේසියෙන්ම පහසුවෙන්ම මතක තියාගන්න පුළුවන්. හරිද? එතන මේක තමයි by conditional statement එක කියන්නේ. ඉතින් මේකත් ඔයාලා ලියා ගන්න. හරි. දැන් එහෙමනම් අපි මූලික සිද්ධාන්ත ටික කතා කරලා ඉවරයි. දැන් අපි බලමු විභාගයට අහන જાතියේ දේවල් ටිකක් කතා කරමු. හරිද? ඒකට අද අපි දවසේ මුලින්ම අපි කතා කරමු විභාගයට සම්බන්ධ කරලා ප්‍රශ්න වලට අදාළව කතා කරන්න තියෙනවා අපිට අද tautologies සහ contradictions ගැන. ඒත් අපි මුලින්ම බලමු එහෙමනම් මොකද්ද tautology එකක් කියන්නේ කියලා. හරි. මම මෙහෙම ප්‍රකාශනයක් සලකනවා ඉස්සෙල්ලා. මේකට P or not P කියලා. හරිද? මේකත් ස්ටේට්මන්ට් එකක්. ප්‍රොපොසිෂන්ස් දෙකකින් හැදිලා තියෙන්නේ. නමුත් එකම ප්‍රොපොසිෂන් එක P නෝ තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඒකේ not එක තමයි O එකකින් අනිත් පැත්තේ තියෙන්නේ. හරිද? දැන් මේ ප්‍රකාශන අපි බලමු. මේ P වලට එන්න පුළුවන් values ඔයගොල්ලෝ දන්නවා true වෙන්න පුළුවන්. එක්ක false වෙන්න පුළුවන්. දැන් P true නම් not P කියන්නේ false. P false නම් not P කියන්නේ true. හරිද? ඒක තමයි මෙතන තියෙන්නේ. දැන් P true නම් ඒ O එකෙන් හැබැයි තියෙන්නේ false. P false නම් O එකෙන් හැබැයි තියෙන්නේ true. ඉතින් O එකේ සිද්ධාන්තය ඔයගොල්ලෝ දන්නවා true තියෙනවා නම් කොයි පැත්තක හරි උත්තරේ trueම තමයි. හරිද? එතකොට මේ P කියන එක true උනත්
false වුණත් මේක true අවසාන වශයෙන්. ඉතින් ඒක නිසා මේ වගේ ප්‍රකාශනයකට මෙන්න මේ කොටු කරලා තියෙන මම මෙන්න මේ වගේ ප්‍රකාශනයකට කියනවා tautology එකක් කියලා. tautology එක කියන්නේ මෙන්න මේක කටපාඩම් කරගන්න අවශ්‍ය ප්‍රකාශනයක් නෙමෙයි. මේ ප්‍රකාශනයේ ඇතුලේ තියෙන variables වලට ඇතුලේ තියෙන අගයන්ට true ආදේශ කරත් false ආදේශ කරත් හරිද? ඒ කියන්නේ මේක true වුණත් false වුණත් අවසානයේදී එළියට දාන උත්තරය true. ඒකයි මේක tautology එකක් කියලා කියන්නේ. හරිද? එතන අපි බලමු ඊළඟට. දැන් මේක එක variable එකක් නෙමෙයි p මනේ එහා පැත්තට පාවිච්චි කරලා තියෙන. අපි බලමු variables දෙකක් එක්ක මේක කොහොම වෙයිද කියලා. හරියම. එතකොට දැන් අපි බලමු මෙන්න මේ වගේ ප්‍රකාශනයක් අපිට දීලා තිබුණොත් දැන් මෙතන බලන්න p or not කියලා වරහන් දාලා p and q කියලා දාලා දෙන්න. දැන් මෙතන variables දෙකක් තියෙනවා. p සහ q වශයෙන් variables දෙකක් තියෙනවා. and operation එකක් තියෙනවා. operation එකක් තියෙනවා. වරහන් දාලා ඒකේ not එකක් තියෙනවා. හරිද? අපි බලමු මේක කොහොමද විසඳගන්නේ කියලා. දැන් අපි බලමු මේකේ එක එක දැන් p සහ q වලට අපි ගත්තොත් එහෙම p true වෙලා තියෙන්න පුළුවන්, q true වෙලා තියෙන්න පුළුවන්, p true වෙලා q false වෙලා තියෙන්න පුළුවන්. එක එක ආකාරයේ මේකට values ආදේශ වෙන්න පුළුවන් truth table එකේදී. හරිද? එතකොට දැන් අපි බලමු දැන් මේ ප්‍රකාශනෙට p or not by තියෙන්නේ p and q නේ. හරිද? එතකොට බලමු මේ ප්‍රකාශනයේට p ට සහ q ට එක එක අගයන් ආදේශ කරලා බලමු අපිට එන final answer එක මොකක්ද කියලා. එතකොට අපි දැන් මෙතන තියෙන්නේ මේ අවස්ථා හතර. p true වෙලා තියෙද්දි q true හරි false හරි වෙන්න පුළුවන්. p false වෙලා තියෙනකොට q true හරි false හරි වෙන්න තියෙනවා. ඔය අවස්ථා හතරනේ තියෙන්න පුළුවන්. හරි බලමු. right. එතකොට එහෙනම් මම ඊළඟට යනවා. හරි. අපි බලමු මුලින්ම p true සහ q true වෙන අවස්ථාව. හරිද? අපි ඔන්න p වලට q වලට true කියන එක ආදේශ කරන මේ විදිහට. එතකොට true or not කියලා වරහන් ඇතුලේ p සහ q කියන තැන් වල tt කියන එක true කියන එක ආදේශ වෙනවා. එතකොට වරහන ඇතුලේ බලන්න true and true තියෙන්නේ. true and true කියන්නේ trueමයි. හරිද? true and true කියන්නේ trueමයි. සහ ඒ වරහනේ ඇතුලේ තියෙන අගේ විරුද්ධ එක ගන්න කියලා තියෙනවා not එක. එතකොට එතන එන්නේ false එක. අවසාන වශයෙන් ප්‍රකාශනයේ සුළු වෙනවා true or false කියලා. ඕකේ එක පැත්තක් හරි true තියෙනවා නම් අවසාන වශයෙන් උත්තරේ වෙන්නේ true. හරිද? එතකොට මේ පළවෙනි අවස්ථාවේදී p true සහ q true වෙන අවස්ථාවේදී මේ ප්‍රකාශනයේ උත්තරේ true. බලමු ඊළඟ අවස්තාව. හරි. නායක මම ප්‍රකාශනය ගත්තා. මේ අවස්ථාවේදී මම ගන්නේ p කියන එක true වෙලා q කියන එක false වුණොත් මොකද වෙන්නේ කියලා. හරිද? එතකොට අපි බලමු p තියෙන තැන් වල true ආදේශ කරන්න ගියා. මුලින් q තියෙන තැන් වල false ආදේශ කරා. එතකොට ආයි බලමු වරහන බලන්න. වරහනේ true and false තියෙනවා. එතකොට true and false තියෙන තැන එකක් හරි false වුණොත් and එකේදී false වෙන උත්තරේ. false එකේ not එක ගන්නවා. එතකොට පල්ලෙහාට එන්නේ true එක. true or true කියලා එන්නේ. ඉතින් දෙපැත්තම true වෙලා තියෙන ප්‍රශ්නයක් නෑ. ඔය එකේ උත්තරේ වෙන්නේ trueමයි නේද? එතකොට දැන් මේ අවස්ථා දෙකටම උත්තරේ true වුණා. හරිද? ඔන්න මේක බලමු. දැන් p false වෙලා q true වුණොත් හරිද? අපි අවස්ථාව බලමු. ඒ සුළු කිරීමේදී බලන්න p තියෙන තැන් වලට false ආදේශ කරලා q තියෙන තැන් වලට true ආදේශ කරලා එවිල්ලා අවසාන උත්තරේ ඉන්නේ true කියලා. හරිද? අපි බලමු අවසාන අවස්ථාව p සහ q දෙකම false වෙන අවස්ථාව. හරි. මේ අවස්ථාව. අපට සෙලි කිව්වල. ඒ අවස්ථාවේදී උත්තරේ true. දැන් අපි අර කලින් කතා කරේ p or not p අවස්ථාවේදී p වල true උනත් false උනත් අවසාන වශයෙන් ප්‍රකාශනයේ උත්තරේ true වුණා. දැන් මේ variables දෙකකුත් දාලා මොකක් හරි ප්‍රකාශනයක් ලියලා තියෙන. ඒ ප්‍රකාශනයේ p සහ q true false අතර මොන සංකරණය දැම්මත් අවසාන වශයෙන් උත්තරේ true කියලා එනවා. දැන් මම මේක බලන්න. මම මේකෙදි මේ අර ප්‍රකාශනයට මේ හැම අවස්ථාවකදීම මේ අවස්ථා හතරෙදීම බලන්න ඇවිල්ලා තියෙන්නේ true කියන උත්තරේ.
ඉතින් ඒක නිසා අපි මේ ප්‍රකාශනයත් හඳුන්වනවා මොකක් කියලාද? tautology එකක් කියලා with two variables. හරිද? මේ ප්‍රකාශනයට tautology කියලා නෙමෙයි. මේ ප්‍රකාශනය tautology එකක්. මොකද හේතුව PQ අතර මොන සංකලනයේ යෙදුවත් අවසාන වශයෙන් උත්තරේ එන්නේ අපිට true කියලා. හරි. එහෙනම් අපි ඊළඟට බලමු දැන් මොකද මේ contradiction. දැන් tautology කියන එක පැහැදිලිනේ. tautology කියන්නේ යම්කිසි ප්‍රකාශනයක් තියෙනවද? ඒ ප්‍රකාශනයේ යම් variables වලට මොනවා ආදේශ කරත් අවසාන වශයෙන් උත්තරේ true වෙනවා නම්. හරිද? ඒක අපි කියන tautology statement එක. tautologies කියලා කියනවා. හරිද? tautology law එක. එතකොට අපි ඊළඟට කතා කරන්න යන්නේ contradictions ගැන. contradiction එකේදී හින්ති ඔයගොල්ලන්ට තේරෙන්න ඕනේ contradiction එකේ මොකද්ද වෙන්න ඕනේ. මොන දේ ආදේශ කරත් උත්තරේ false වෙන්න ඕනේ. අපි බලමු එහෙම උදාහරණයක්. හොඳයි. මෙන්න මේ ප්‍රකාශනය සලකමු අපි. P and not P. හරිද? එතකොට P වලට එන්න පුළුවන් එක්ක true වෙන්න පුළුවන් P එක්ක false වෙන්න පුළුවන්. ඔය දෙක නේ. හරිද? එතකොට P true වෙන අවස්ථාවේදී බලන්න P true වෙනකොට අපි ආදේශ කරොත් P වලට T and not P කියන තැනට true එක false එකට ආදේශ වෙනවා. උත්තරේ false වෙනවා. හරිද? P false වෙන අවස්ථාව බලන්න. P false වෙන අවස්ථාවේදී P කියන තැනට F ආදේශ කරා not P කියන තැනට true කියන එක ආදේශ කරා and එක කරා ගිහිල්ලා අවසාන වශයෙන් ඒකේ උත්තරේ false වෙනවා. දැන් මේ බලන්න මේ P වලට true ආදේශ කරත් false ආදේශ කරත් අවසාන වශයෙන් උත්තරේ false වෙන්නේ. හරිද? ඉතින් මේ දෙකේදීම අවස්ථාවේදීම උත්තරේ false. ඒ කියන්නේ P වලට මොකක් ආදේශ කරත් මේකෙන් එළියට දාන්නේ false කියලා. හරිද? ඉතින් එතකොට මෙන්න මේ වගේ ප්‍රකාශන වලට ළමයි අපි කියනවා contradiction එක කියලා. හරිද? contradictions. මේ වගේ ප්‍රකාශන කියන contradiction. මොකද මේ ප්‍රකාශනයේට PQ වලට නැත්තම් P වලට මොනවා ආදේශ කරත් මේකේ උත්තරේ එන්නේ false. ඒක නිසා තමයි අපි කියන්නේ contradiction එක කියලා. හරිද? එතකොට දැන් මේ contradiction කියන්නේ අර tautology කියන එකේ අනිත් පැත්ත. දැන් tautology එකේ මොකද්ද වෙන්නේ? P හෝ PQ හෝ PQRS ඕන එකක් තියෙන වලට මොන combination එක ආදේශ කරත් true false ඒ variables වලට අවසාන වශයෙන් tautology එකේදී උත්තරේ වෙන්න ඕනේ true කියන එක. එහෙම true වෙනවා නම් ඒක tautology එක. හරිද? දැන් මෙතනදී වෙන්නේ PQ හරි මොන හරි තියෙන වලට true false ආදේශ කරාම උත්තරේ හැමතිස්සෙම false නම් ඒ වලට ගන්න contradictions කියලා. හරිද? ඒකට දැන් මම ඔයාලට තව උදාහරණයක් දෙනවා. ඔයාලන්වම කරන්න මෙන්න මේක. හරිද? P and වරහන් දාලා තියෙනවා Q and not P කියලා. හරිද? මේක contradiction එකක් වෙනවා. PQ වලට අර මම අර tautology එකේදී කරා වගේ two variables එක්ක ඔගොල්ලෝ P true වෙන අවස්ථාවේදී Q true කරලා බලන්න, Q false කරලා බලන්න. P false වෙන අවස්ථාවේදී Q true කරලා බලන්න, Q false කරලා බලන්න. බලන්න උත්තරේ අවසාන වශයෙන් ඒ වෙන්න පුළුවන් විදියාකාර හතරටම මේකේ උත්තරේ false ද කියලා. එහෙම එනවා නම් මේක contradiction එකක් කියලා ඔයගොල්ලන්ටම තේරෙයි. හරිද? හරි. දැන් එහෙනම් ඇවිල්ලා තියෙන්නේ lesson එකේ අන්තිම හරියට. අවසාන වශයෙන් අපි theory විදියට කතා කරන්න යනවා. මේවල past papers කරාම තව හොඳට තේරෙයි මේ දේවල්. past papers කරන්න කලින් theory එකක් විදිහට අද අපි අන්තිමටම කතා කරන්න යන්නේ මේ වීඩියෝ එකේදී logically equivalent කියන මාතෘකාව. අපි මුලින්ම ගමු මෙහෙම ප්‍රකාශනයකුයි මෙන්න මෙහෙම ප්‍රකාශනයක මේක තියෙන පළවෙනි ප්‍රකාශනයේ තියෙන්නේ P to Q යනවා ඊළඟ not P into not P යනවා. එතකොට මේ ප්‍රකාශන දෙකක්. හරිද? එතකොට මම මේ එක එක ප්‍රකාශනය වෙන වෙනම අරන් මේවයි සත්‍යතාවක නැත්නම් logical truth tables හදන්න යන්නේ. හරිද? පළවෙනි එක මම ගන්නවා. ඔන්න පළවෙනි එකේ truth table එක තියෙනවා බලන්න P සහ Q තියෙනවා. P true වෙලා true මොකද මේක අපි දන්නවා මම කිව්වා මේක ඇත්ත කියන ළමයි බොරු කියන්නේ නැති මාක් එක කියලා. එතකොට මේක true අවස්ථාවේදී true තියෙනවා නම් Q වලට මේක true. P true අවස්ථාවේදී Q වලට false තියෙනවා. ඒ කියන්නේ ඇත්ත කියන ළමයි බොරු කියලා. ඒක වෙන්න බෑ. ඒක false. එතකොට P false වෙන අවස්ථාවේදී Q true වුණත් false වුණත් ඒක true. මොකද බොරු කියන ළමයි ඇත්ත කියන්නත් පුළුවන් බොරු කියන්නත් පුළුවන්. ඒ අවස්ථා දෙකම සිද්ධ වෙන්න පුළුවන්. ඒක නිසා ඒක true කියලා අපි ගන්නවා. හරි. ඊට පස්සේ මේ වීඩියෝස් ඔයගොල්ලෝ පෝස්ට් කර හිමීට බලන්න මේක පොඩි වීඩියෝ එකක්
ඉතින් මේකේ ගොඩ වෙලාවක් අපි කතා කරන දෙයක් තියෙන. ඉතින් මේකේ හිමීට පෝස් කර කර බලන්න. එතකොට ඔයාලට මේ කොටස් හොඳට තේරෙයි. හරි ඊළඟට මම ගන්නවා අර අතන තිබ්බ දෙවෙනි ප්‍රකාශය PQ කියලා ඉස්සෙල්ලාම අරගෙන තියෙනවා. මම ඉස්සෙල්ලාම මේකේ Q not එක ගත්තා. මේ කියන්නේ මේක අනිත් පැත්ත. true නම් false, false නම් true, true නම් false, false නම් true. මේ ආදී වශයෙන් මේ හතර හැදෙනවා. ඊට පස්සේ not P එක අරන් තියෙනවා. P වල ඒ වෙලාවේදී තියෙන අගේ අනිත් පැත්ත false, false, true, true ආදී වශයෙන්. එතකොට මෙතනත් I not Q into not P තියෙන්නේ. එතකොට not Q false අවස්ථාවේ not P false. ඒ කියන්නේ බොරු කියන ළමෙක් බොරු කියලා. ඒක ප්‍රශ්නයක් නෑ. ඒක true වෙන්න පුළුවන්. දෙවෙනි අවස්ථාව බලමු අපි. ඒතකොට දෙවෙනි අවස්ථාවේදී true වෙලා තියෙන අවස්ථාවක් not Q කියන එක true වෙලා තියෙන අවස්ථාවේ not P කියන එක false වෙලා. ඇත්ත කියන ළමෙක් බොරු කියලා. ඒක වෙන්න බෑ. ඒ නිසා මේක false. හරිද? තුන්වෙනි අවස්ථාව ගත්තොත් එහෙම not Q එක තියෙන්නේ false, not P එක තියෙන්නේ true. ඒ කියන්නේ බොරු කියන ළමෙක් ඇත්ත කියලා. ඒක වෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. ඒක පරස්පර විරුද්ධතාවයක් නෑ. true. ඊට පස්සේ not Q එක true අවස්ථාවේදී not P එක true වෙලා. කියන්නේ ඇත්ත කියන ළමෙක් ඇත්තක් කියලා. ඒක කිසි ප්‍රශ්නයක් නෑ true. එතකොට දැන් මේකේ truth table එක අපිට ඔන්න ඔය විදිහට එනවා. හරි. දැන් මම මේ කරේ ඇයි මේවා? හරි. අපි දැන් බලමු මේ දෙක එකට අරගෙන. හරි. අපිට මේ ප්‍රකාශනය තිබ්බා. මෙන්න මෙහෙම ප්‍රකාශනයක් තිබ්බා. දැන් මම මේ දෙකේ truth tables ටිකක් මම පොඩ්ඩක් ගන්නම් ළඟට. මෙන්න මේ විදිහට. හරි. දැන් බලන්න පළවෙනි ප්‍රකාශනයේ දෙවෙනි ප්‍රකාශනයේ දෙවෙනි ස්ටේට්මන්ට් එක ෆස්ට් ස්ටේට්මන්ට් එක බලන්න. පළවෙනි ස්ටේට්මන්ට් එකේ PQ වලට true තියෙන අවස්ථාවේ දෙකම true තියෙන අවස්ථාවේදී TT දාපු අවස්ථාවේදී මේක අපිට ආන්සර් එක දෙකේම true. හරිද? බලන්න ඊළඟට true සහ false දාපු අවස්ථාවේදී P වලට true සහ Q වලට false දාපු අවස්ථාවේ දෙකේම ආන්සර් එක false. බලන්න ඊළඟ ඒවත් එහෙම නේද කියලා. P සහ Q වලට false සහ true දාන අවස්ථාවේදී ප්‍රකාශන දෙකේම උත්තරේ true. දැන් බලන්න මේ හැම එකක්ම හැම PQ වලට දාන කම්බිනේෂන් එකදීම අවසාන උත්තරේ සමානයි. PQ true false මොකක් හරි කම්බිනේෂන් එකක් මේ ප්‍රකාශන දෙකට එක අවස්ථාවේ දැම්මොත් මේ ප්‍රකාශන දෙකෙන්ම එකපාර දෙන්නේ එකම උත්තරේ. නේද? ඉතින් එහෙම අවස්ථාවකදී අපි කියනවා මේ ස්ටේට්මන්ට්ස් දෙකම මේ ප්‍රකාශන දෙකම එහෙමනම් logically equivalent කියලා. මොකද PQ වලට මොන කම්බිනේෂන් එක දැම්මොත් සමාන කම්බිනේෂන්ස් දෙකක් මේ දෙකටම දැම්මොත් මේ දෙකෙන්ම එළියට දාන උත්තරේ එකයි. ඒක තමයි logically equivalent වීමේ අවශ්‍යතාවය. හරිද? එතකොට දැන් ඕගොල්ලන්ට මම පොඩි homework එකක් දෙනවා තව එකක්. මෙන්න මේ ප්‍රකාශනයයි බලන්න ඕගොල්ලෝ ලියලා truth table සඳලා බලන්න මේ දෙකට PQ combinations දැම්මම හරිද? මේ දෙක logically equivalent වෙනවා. හරිද? ඒතර මේක මේ සති homework විදියට ඕගොල්ලෝ ගන්න. හොඳයි. එහෙනම් මේ විදිහට තමයි අද අපේ පාඩම ඉවර වෙන්නේ. අපිට පාඩමේ තව කොටස් දෙකක් තියෙනවා කතා කරන්න. දවස් දෙකක කොටසක්. අපි බලාපොරොත්තු වෙන ඉක්මනට පන්ති පවත්වා ගන්න. රටේ තත්ත්වය සබාතර හැරෙන ගමන්. ඉතින් ඒක නිසා ඕගොල්ලොත් පරිස්සම් වෙලා ඉන්න. අනිත් අය ගැනත් හිතන්න නිතරම. සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් අපි එහෙනම් ඊළඟ දවසේදී හමු වෙමු. ඔබ සියලු දෙනාටම ආයුබෝවන්.